ආයුබෝවන් දරුවනේ tuition.lk වෙබ් අඩවිය සමග එකතු වෙන මම ගායත්‍රී හෙට්ටිආරච්චි ඔබට ඔබව සාදරයෙන් පිළිගන්නවා මෙම වෙබ් අඩවියට. ඔබ දන්නවා ඔබට මේ වෙබ් අඩවියට පිවිසුනාට පස්සේ ඉගෙනුම් කාර්ය වගේම ප්‍රශ්න පත්‍ර කිරීමටත් මේ වෙබ් අඩවිය තුලින් ඔබට හැකියාව ලැබෙනවා. අද අපි එකතු වෙලා ඉන්නේ උසස් පෙළ 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව මිනුම් උපකරණ කියන කොටසත් එක්ක. ඔයගොල්ලෝ දන්නවා පළවෙනි මිනුම් කියන පාඩමේ මිනුම් උපකරණ කියලා කියන්නේ ගොඩාක් වැදගත්ම කොටසක් මේ පාඩමට අදාළව තියෙන. එතකොට අපි බලමු මොනවද මේ මිනුම් උපකරණ කියලා කියන්නේ. ඔබ දන්නවා දරුවනේ මිනුම් උපකරණ කියලා කියන්නේ යම්කිසි භෞතික රාශියක් මනින්න පුළුවන් මනින්න උපයෝගී කරගන්න උපකරණයකට තමයි මිනුම් උපකරණ කියලා කියන්නේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදී අපි වේලාව කාලය කියන එක මනින්න ගන්නව මොනවද? ඔරලෝසුව වගේ උපකරණ ගන්නවා නේද? විද්‍යාගාරයේදී විරාම ගටිකාව ලබා ගන්නවා. ඒ වගේම දිග මනින්න අතීතයේ ඉඳලා ගොඩක් නේද දේවල් පාවිච්චි කරා. එතකොට අපි දන්නා මීටර කෝදුව වගේ අපි පාවිච්චි කරනවා දිග මැනීම සඳහා නේද? ඒ වගේම තමයි අපි බර මනින්න තුලා වර්ග භාවිතා කරනවා. ඉතින් අපි බලමු දැන් අපි මොනවද මේ අලුතෙන් ගෙන ගන්න යන උපකරණ කියලා. ඕගොල්ලෝ දන්නා දිග මැනීමට වර්ණීය උපකරණය හා මයික්‍රෝමීටර් ස්කුරුප්පු ආමානය කියන උපකරණ ඔබ දැන් මේ 12 ශ්‍රේණියට පිවිසුනාට පස්සේ ඉගෙන ගන්න නියමිතයි. එතකොට මේ අපි දැනගන්න ඕනේ මොනවද මිනුම් උපකරණයක් භාවිතයේදී අපි දැනගෙන ඉන්න ඕන කරුණු මොනවද කියලා. ඉස්ලාම් මිනුම් උපකරණයක් භාවිතා කරනකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේ උපකරණයට අදාළ මූලධර්මය කුමක්ද කියලා. ඒ වගේම තමයි උපකරණයේ තියෙන කුඩාම මිනුම කුමක්ද කියලා. ඒ වගේම ලබා ගන්න පුළුවන් මිනුම් පරාස මොනවද? ඒ වගේම මනින්න පුළුවන් මිනුම් ආකාර. උදාහරණයක් විදිහට ගත්තාම අපි මීටර කෝදුව භාවිතා කරන දරුවනේ මීටර කෝදුවේදී අපිට මනින්න පුළුවන් කුඩාම මිනුම වන්නේ කුමක්ද? 1 මිලිමීටරය නේද? මිලිමීටර 1 කියන එක තමයි. එතකොට ඔබ දන්නවද දැන් මිලිමීටර 1ට වඩා කුඩා මිනුම එයින් මනින්න බෑ. එතකොට ලබා ගන්න පුළුවන් මිනුම් පරාසය මීටර කෝදුවක ගත්තාම ඔබට 0 මිලිමීටරේ ඉඳලා නේද? 1 මීටරය වෙනකම්ම මිනුම් පරාසයක් තියෙනවා මනින්න පුළුවන්. උපකරණයෙන් මනින්න පුළුවන් මිනුම් ආකාර. මීටර කෝදුව ගත්තාම මීටර කෝදුවෙන් පුළුවන් මනින්න මොනවද? දිග මනින්න පුළුවන් නේද? ඔව්. ඒ වගේ එක එක මිනුම් ආකාර තියෙනවා. එතකොට දැන් මීටර කෝදුවකින් සමහර මිනුම් ආකාර මනින්න බෑ නේද? අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඉතා කුඩා ඇණයක වගේ ගත්තොත් එහෙම ඝනකමක් මනින්න නේද? පොතක ඝනකම වගේ මීටර කෝදුවකින් නිර්වද්‍ය මනින්න බෑ. ඒකට අදාළ උපකරණ තියෙනවා. එතකොට මිනුම් දෝෂ කියන්නේ මොනවද කියලා බලමු. මිනුම් දෝෂ කියලා කියන්නේ මිනුම් ලබා ගැනීමේදී අපිට සිද්ධ වෙන්න පුළුවන් දෝෂ. ඒ කියන්නේ අපිට ලබා ගන්න මිනුම නිවැරදි නොවෙන්න පුළුවන් ඒ දෝෂ නිසා. ඒ නිසා තමයි අපි ඒවට දෝෂ කියලා කියන්නේ. එතකොට මේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අහඹු දෝෂය, අනිත් එක ඒකාංග දෝෂය. මොකද මේ අහඹු දෝෂය කියන්නේ කියලා බලමු. අහඹු දෝෂය කියලා කියන්නේ දරුවනේ අපි උපකරණය පරිහරණය කරන පුද්ගලයාට එම උපකරණය භාවිතා කරනකොට ඒ හැකියාව අනුව භාවිතයේ හැකියාව අනුව වෙනස් වෙන්න පුළුවන් දෝෂයක්. ඒ කියන්නේ භාවිතයේ අඩුයි නම් ඔහුට උපකරණයත් එක්ක තියෙන හුරු අඩු වෙන එම නිසා දෝෂය අහඹු දෝෂය වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒකෙදි අහඹු දෝෂය අඩු කරගන්න නම් අපි ඒ උපකරණය හොඳින් පරිහරණය කරන්න ඕනේ. ඒ වගේම පාඨාංක වැඩි ගණනක් ලබාගෙන එයින් මධ්‍යයන්ය ගැනීමෙන් පාඨාංක වල මධ්‍යයන්ය ගැනීමෙන් අහඹු දෝෂය මගහරවා ගන්න පුළුවන්. ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ ඒකාංග දෝෂය ගැන. ඒකාංග දෝෂය සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ උපකරණයක් ක්‍රමාංකනය කිරීමේදී. උපකරණයක් ක්‍රමාංකනය කිරීමේදී වගේම උපකරණය භාවිතා කරනකොටත් මේ දෝෂය ඒකාංග දෝෂය ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ මිනුම් ලබා ගන්න මිනුම් දෝෂ සහිත වෙන්න පුළුවන්. ඒකේ උදාහරණයක් විදිහට දැන් උපකරණයක් ගෙවී යාම නැත්නම් මල බැඳීම නිසා භාවිතා කිරීමේදී ඒ දෝෂය ඇති වෙන්න පුළුවන්. එතකොට මේ මගහරවා ගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මිනුමක් කීපවරක් ලබා ගත්තත් මේකෙදි මේක මගහරින්න බෑ. ඒ වගේම ක්‍රමාංකනයේදී ඇතිවෙච්ච දෝෂයක් නම් අපිට ඒකට කරන්න පුළුවන් එකම උපක්‍රමය තමයි නැවත ක්‍රමාංකනය කිරීම. ඒ වගේම මේදී මූලාංක ශෝධනයක් කරන්න පුළුවන්. මූලාංක දෝෂයක් ඇති වුණත් මූලාංක දෝෂය සඳහා ශෝධනයක් ඇති කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මූලාංක දෝෂයක් කියන්නේ මොකක්ද කියලා. මූලාංක දෝෂයක් කියලා කියන්නේ මිනුමක් ශුන්‍ය වෙන අවස්ථාවේදී පරිමාණය ශුන්‍ය කියන එක පෙන්눔 නොකිරීම. ඒ කියන්නේ මිනුම ශුන්‍ය වෙනවා නම් පරිමාණය ශුන්‍ය පෙන්눔 කරන්නේ නැහැ. ඒත් වෙනුවට වෙන අගයක් පෙන්눔 කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී අපි කියනවා ශුන්‍යතා දෝෂය කියලා මෙය හඳුන්වනවා. ඒ වගේම මේ දෝෂයේ අගය පාඨාංකයෙන් අඩු කිරීම. පාඨාංකය කියන්නේ අපි ලබා ගන්න මිනුමනේ. ඒ මිනුමෙන් අඩු කිරීම හෝ නැත්නම් පාඨාංකයට එකතු කිරීම සිද්ධ කරන්න පුළුවන්.
එතකොට මේ දෝෂය නිමානය කිරීමට සිදුවන දෝෂය නිමානය කිරීමට අපිට භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය කියන ඒවත් අපි යොදා ගන්නවා. ඊළඟට අපි යොමුවෙමු මේ මම කතා කරපු භාගික දෝෂය කියන්නේ මොකක්ද කියන එක ගැන. ඔව් භාගික දෝෂය කියලා කියන්නේ අපි ගන්න උපකරණයේ කුඩා මිනුමත් මිනුමේ නිවැරදි අගයත් අතර අනුපාතය. අපි ගන්න කුඩාම මිනුමත් මිනුමේ අගයත් අතර තියෙන අනුපාතයට අපි කියනවා භාගික දෝෂයක් කියලා. එතකොට අපි දන්නවා දැන් මිනුමක් ලබා ගන්නකොට අපිට ඒ උපකරණයේ උපරිම සිදුවෙන බල උපරිම දෝෂය තමයි කුඩාම මිනුම කියලා කියන්නේ. එතකොට මේ කුඩාම මිනුමත් එක්ක මේ අගය ගත්තාම ඒක ඒ අනුපාතයට තමයි අපි භාගික දෝෂය කියලා කියන්නේ. එතකොට කුඩාම මිනුම කියලා කියන්නේ දරුවනේ තියෙන පරිමාණ සලකුණු දෙකක් අතර තියෙන දුර. ඒ කියන්නේ දැන් අපි දන්නවා මීටර් කෝදුවේ ගත්තොත් එහෙම මෙන්න මේ මිලිමීටර් අගයන් දෙකක් අතර තියෙන දුරට තමයි අපි කියන්නේ කුඩාම මිනුම කියලා. ඊළඟට අපි යොමු වෙමු ඔව් මේ තියෙන ඒකට උදාහරණයක් විදිහට දක්වලා. එතකොට කුඩා මිනුමට වඩා නිර්වද්ද මිනුමක් නැහැ. 0.2 මිලිමීටර විදිහට මිනුමක් නැති වුණාට නේද? ඒ කියන්නේ 10.2 මිලිමීටර කියලා මිනුමක් නැහැනේ. ඒකට හේතුව තමයි 0.2 මිලිමීටර මනින්න බෑ මීටර කෝදුවෙන් නේද? එතකොට ඔව් 10 මිලිමීටර විදිහට නම් මේක ලියන්න පුළුවන්. මිනුම විශාල නම් ගොඩක් වෙලාවට භාගික දෝෂය අඩු වෙනවා. ඊළඟට අපි කතා කරා ප්‍රතිශත දෝෂය ගැන. ප්‍රතිශත දෝෂය කියලා කියන්නේ භාගික දෝෂයේ ප්‍රතිශතය. ගත්තාම අපි ඒකට ප්‍රතිශත දෝෂය කියලා කියනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙතනත් අර තිබුණේම භාගික දෝෂය කියන අගයමයි. නමුත් ඒකට ප්‍රතිශතයක් එකතු වෙලා තියෙනවා. ඒකෙන් තමයි ප්‍රතිශත දෝෂය හැදිලා තියෙන්නේ. එතකොට ප්‍රතිශත දෝෂය 100ට වඩා කුඩා නම් තමයි මිනුමක් නිවැරදි කියලා අපි කියන්නේ. එතකොට මීටර් කෝදුවෙන් දැන් අපි මීටර් කෝදුව ගැන කතා කරානේ. මීටර් කෝදුවෙන් මනින්න පුළුවන් නිවැරදිම මිනුම නේද? වඩා සුදුසුම වෙන්නේ කීයද? මිලිමීටර් 100 හරි 10යි සෙන්ටිමීටරයට වඩා වැඩි මිනුම්. ඒකට හේතුව ඊට වඩා අඩු මිනුම් මනින්න උපකරණක් තියෙනවා වගේම මේ මිනුම් මැන්නට ඒවා නිර්වද්‍යභාවය ගොඩක් අඩු වෙනවා. ඒක නිසා මේ සෙන්ටිමීටර් 10ට වඩා වැඩි මිනුම් තමයි ලබා ගන්න ඕනේ මීටර් කෝදුවෙන් මනිනවා නම්. ඊළඟට අපි යොමු වෙනවා වර්නියර් කැලිපරේ ඉගෙන ගන්න නේද? වර්නියර් කැලිපරේ ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න ඕනේ වර්නියර් කැලිපරේ භාවිතා වෙන මූලධර්මය කුමක්ද කියලා නේද? එහෙනම් අපි බලමු මොකද්ද මේ වර්නියර් කැලිපරේ භාවිතා වෙන මූලධර්මය. ඒකට අපි කියන්නේ මොකද්ද? වර්නියර් මූලධර්මය කියලා. ඔව්. එතකොට මේ වර්නියර් මූලධර්මය ගත්තාම ප්‍රධාන පරිමාණයක් දිගේ සර්පණය කරන්න පුළුවන් නේද? සර්පණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ගමන් කරවන්න පුළුවන්. තවත් පරිමාණයක් තියෙනවා. ඒකෙන් තමයි ඒ ආධාරයෙන් තමයි අපි පරිමාණ දෙකේ කොටස් දෙකක අතර ඒ පරිමාණ දෙකක්. ඒ කියන්නේ වර්නියර් පරිමාණය ප්‍රධාන පරිමාණයේ කොටස් දෙක අතර වෙනස මනින්න පුළුවන් වෙනවා. ඒ මනින්න පුළුවන් වෙන එක තමයි අපි වර්නියර් මූලධර්මය කියලා කියන්නේ. එතකොට වර්නියර් මූලධර්මයට අනුව ඒ භාවිතා වන උපකරණ තියෙනවා. ඒ උපකරණ වල භාවිතා වෙන විදිහට කුඩාම මිනුම මනින්නේ මෙන්න මේ සූත්‍රයේ තියෙන විදිහට. ඒ කියන්නේ කුඩාම මිනුම සමාන වෙනවා ප්‍රධාන පරිමාණ කොටස් එකක අගය අඩු කිරීම වර්නියර් කොටස් එකක අගය කියන එකට. එහෙනම් මොකද ප්‍රධාන පරිමාණ කොටස් එකක අගය අඩු කිරීම වර්නියර් පරිමාණ කොටස් එකක අගය කියන එකෙන් තමයි අපි කුඩාම මිනුම ලබා ගන්නේ වර්නියර් මූලධර්මය අනුව. ඊළඟට අපි යොමු වෙමු කොහොමද මේක හොයාගන්නේ කියලා. ඔව් ප්‍රධාන පරිමාණයේ අපි දන්නවා වර්නියර් කැලිපර් එක ගත්තාම මිලිමීටර් එකේ කොටස් වලින් තමයි ප්‍රධාන පරිමාණය යුක්ත වෙන්නේ නේද? මිලිමීටර් එකේ කොටස් වලින්. මිලිමීටර් එකේ කොටස් කියන්නේ ඔයගලන්ට ගොඩක් පුරුදුයි නේද? මීටර කෝදුව, අඩිභාග කෝදුව ඒවත් තියෙන ඒ වගේ තමයි. එතකොට එවැනි කොටස් මිලිමීටර් එකේ කොටස් 10ක් නේද? 9ක් අරගෙන 9 මේ 9 කීයකටද? 10කට බෙදනවා. 10කට බෙදුවාම වර්නියර් කොටස් කීයක්ද? 10ක් සමාන වෙන්නේ මිලිමීටර් 9කට. දැන් අපි කුඩාම මිනුම හොයන්න නම් දැනගන්න ඕනේ මෙන්න මේ වර්නියර් පරිමාණයේ තියෙන කොටසක දිග කියන එක නේද? එහෙනම් මේ කොටසක දිග මනින්න නම් අපිට දැන් මෙතනත් මැනෙනවා. ඒකනේ ඉබේම. එතකොට කුඩාම මිනුම ගන්න නම් අපි මේ ප්‍රධාන පරිමාණයේ කොටසක අගය 1 මිලිමීටර අඩු කරන්න ඕනේ වර්නියර් කොටසක අගය. ඒ කියන්නේ 9 බෙදීම 10. ඒකට හේතුව තමයි මිලිමීටර 9ක් 10කට බෙදන එක. එතකොට එනවා 0.1 කියලා නේද? 0.1 එන්නේ කොහොමද? 0.1 එන්නේ 0.1 මෙතනදී ඇවිල්ලා තියෙන්නේ 1 අඩු කිරීම 0.9 කියන එකෙන් නේද? 1 අඩු කිරීම 0.9 කිව්වම 0.1 මිලිමීටර. ඒක තමයි කුඩාම මිනුම වෙන්නේ. ඊළඟට වර්නියර් මූලධර්මයේ භාවිතා වෙන
උපකරණ තියෙනවා විද්‍යාගාරයේදී. ඒ තමයි මොනවද? වර්නියර් කැලිපරය, චල අන්වීක්ෂය සහ වර්ණාවලි මානය. මොනවද වර්නියර් කැලිපරය, චල අන්වීක්ෂය සහ වර්ණාවලි මානය කියන උපකරණ තුනේම මේ වර්නියර් මූලධර්මයේ භාවිතා වෙනවා. ඊළඟට අපි යොමු වෙමු වර්නියර් කැලිපරය දෙසට. වර්නියර් කැලිපරයේ අංග තියෙනවා. මේ අංග ඔයගොල්ලෝ දැනගන්න ඕනේ උපකරණේ භාවිතා කරන්න පෙර. මොනවද මේ තියෙන අංග ගත්තොත් එහෙම ඉස්සලාම තියෙනවා මොකද්ද? බාහිර හණු. බාහිර හණු. බාහිර හණු තියෙනවා. බාහිර හණු වලින් අපිට පුළුවන් යම් කිසි දෙයක් නේද? තදින් අල්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒකේ ඉස්සරහට ඉගෙන ගමු. බාහිර හණු වලින් තමයි අපි ගොඩක් වෙලාවට යම් කිසි ද්‍රව්‍යයක තියෙන ඝනකම වගේ දේවල් නැත්නම් පිටත විශ්කම්භය නේද? ඝනකම පිටත විශ්කම්භය වගේ මනින්නේ. ඊළඟට දෙක කියලා කියන්නේ අභ්‍යන්තර හණු. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙනම් පරීක්ෂා නලයක අභ්‍යන්තර විශ්කම්භය මනින්නේ මෙන්න මේ අභ්‍යන්තර හණු වලින්. ඊළඟට අපි ගත්තොත් එහෙනම් මොකද්ද? ගැඹුර මනින කූර. ඒ කියන්නේ බීකරයක ගැඹුර වගේ මැනගන්න පුළුවන් ගැඹුර මනින කූරේ. ඊළඟට මෙතන තියෙනවා හතරවෙනි එක මොකද්ද? ප්‍රධාන පරිමාණය. ඊළඟට පහ සර්පණය කරන්න පුළුවන් නේද? අදගෙන යන්න පුළුවන් වර්නියර් පරිමාණය. ඊළඟට 6 කියන්නේ මුදා හැරීමේ යාන්ත්‍රණය. ඔව්. ඊළඟට අපි බලමු වර්නියර් කැලිපරයෙන් ලබා ගන්න පුළුවන් මිනුම් පරාස මොනවද කියලා. ඔව් වර්නියර් කැලිපරයෙන් ලබා ගන්න පුළුවන් මිනුම් පරාස තමයි දරුවනේ. ඒ කියන්නේ මිනුම් පරාස කියන්නේ මේ අතර මිනුමක් තමයි ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඊට වඩා අඩු හෝ වැඩි මිනුමක් ලබා ගන්න බෑ. ඒ කියන්නේ 0.5 මිලිමීටර ඉඳලා 120යි මිලිමීටර දක්වා ඔබට පුළුවන් මිනුම් පරාසයක් මේ තුලින් ලබා ගන්න. මිනුම් ආකාර 3ක් තියෙනවා. අපි මිනුම් ආකාරයක් දැනගෙන ඉන්න ඕනේ. මිනුම් ආකාර 3ක් තියෙනවා මෙහිදී ලබා ගන්න පුළුවන්. ඒ තමයි අපිට පුළුවන් ඝනකමක් හෝ පිටත විශ්කම්භයක් ලබා ගන්න. මම ඉස්සෙල්ලා කතා කරා වගේ අර බාහිර හණු යොදාගෙන පුළුවන් ඝනකමක් හෝ පිටත විශ්කම්භයක් ලබා ගන්න. ඊළඟට අපිට පුළුවන් නලයක ඇතුළත විශ්කම්භය ලබා ගන්න. ඊළඟට අපිට පුළුවන් ජලන නලයක වනි උපකරණයක හෝ සිදුරක ගැඹුරක් ලබා ගන්න. අපි ඊළඟට යමු මෙන්න මේ උපකරණයෙන් අපිට ලබා ගන්න පුළුවන් රූපරාම කිහිපයක්ම තියෙනවා. ඒ තුලින් ඔබට යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් කොහොමද මේ ලබා ගන්න පුළුවන් කියලා. ඔව් මේ තියෙන ගැඹුර මනින අවස්ථාවක්. මේ තියෙන්නේ අභ්‍යන්තර හණු වලින් මොකද්ද ඇතුළත නේද? අභ්‍යන්තර විශ්කම්භයක් ලබා ගන්න අවස්ථාවක්. ඔව් මේ තියෙන්නේ අපි එක මිනුමක් ලබා ගන්න අවස්ථාව. දැන් අපි බලමු මිනුමක් ලබා ගන්න කොහොමද මේ වර්නියර් කැලිපරයෙන් කියලා. මේකෙදි අපිට පේනවා දැන් ප්‍රධාන පරිමාණයේ අගය. මම හිතනවා ඔබට පේනවා කියලා. ප්‍රධාන පරිමාණයේ අගය ගත්තොත් එහෙනම් මෙතන ඔයගලන්ට පේන්නේ 3නේ නේද? 3යි කියලා කියන්නේ 30යි කියන එකනේ. නේද? 3යි කියන්නේ 30යි මිලිමීටර කියන එක. ඊළඟට මෙතනදී මේ වර්නියර් කැලිපරය නේද? මේ තියෙන වර්නියර් පරිමාණයේ බිඳුව නතර වෙන්නේ කොහෙද? නතර වෙන්නේ 39 කියන තැන. ඒතර 39 ඉඳලා තමයි 39 තමයි වෙන ප්‍රධාන පරිමාණයේ අගය. බිඳුව ඉදිරියෙන් නතර වෙන්න ඕනේ. ඒ කියන්නේ බිඳුව තියෙන කලින් නේද? 39ට කලින්. එතකොට 39 කියලා ගන්නවා. ඊළඟට වර්නියර් පරිමාණයේ අගය හොයන්න නම් අපි දැනගන්න ඕනේ කොහොමද මේකේ මේ කීයක් සමපාත වෙනවද කියලා. එතකොට මේ පළවෙනි එක දෙවෙනි කොටසදී තමයි මේ සමපාත වෙන්නේ ප්‍රධාන පරිමාණයත් සමග වර්නියර් පරිමාණය සම්පාත වෙන්නේ දෙවෙනි කොටසදී. එතකොට අපි දන්නවා කුඩාම වෙනුම 0.1යි 0.1 වැඩි කිරීම 2 කියන්නේ 0.2යි. ඊළඟට අපි පාඨාංකයට නේද ප්‍රධාන පරිමාණයේ අගය වර්නියර් පරිමාණයේ අගය සමග එකතු කරලා තමයි ලියන්නේ. ඒ කියන්නේ 39.2 මිලිමීටර කියලා තමයි මෙහිදී ලැබෙන්නේ. ඒ මිලිමීටර කියන අගය අපි සෙන්ටිමීටර කරගන්න නම් මොකද කරන්නේ? ඔව් 10න් බෙදුවාම සෙන්ටිමීටර වෙනවා නේද? ඊළඟට අපි යමු වර්නියර් කැලිපරයේ මූලාංක දෝෂ. වර්නියර් කැලිපරයේ මූලාංක දෝෂ හඳුනා ගන්න අපිට පුළුවන් හණු ස්පර්ශ වීමට සැලැස්සුවාම වර්නියර් පරිමාණයේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍යත් එකම රේඛාවේ පිහිටනවා නම් ඒ කියන්නේ දෙන්නම එකම රේඛාවේ පිහිටනවා නේද? එහෙම වුණොත් අපි කියනවා ඒකට මොකක්ද? දෝෂයක් නැහැ කියලා. ඒ කියන්නේ දැන් මෙහෙම බිඳුවත් එක්කම ප්‍රධාන පරිමාණයේ බිඳුවත් එක්ක වර්නියර් පරිමාණයේ බිඳුව එකට සමපාත වෙන්නේ නැත්තම් නේද? ඒ කියන්නේ කලින් දකුණු පසින් හෝ වම් පසින් පිහිටනවා නම් අපි කියනවා ඒ වගේ අවස්ථා මේ තියෙන වර්නියර් පරිමාණය නේද? ප්‍රධාන පරිමාණයත් එක්ක තියෙනකොට ඒ වගේ අවස්ථා අපි කියනවා මේවට මූලාංක දෝෂයක් තියෙනවා කියලා. ඔව්.
එහෙම වෙන්නේ ඒ කියන්නේ මූලාංක දෝෂයක් තියෙන්නේ නැහැ එකට පිහිටනවා නා. ඊළඟට අපි යමු අඩු කරන්න ඕනේ මූලාංක දෝෂ මොනවද කියලා. දැන් අපි මුලින්ම කතා කරන්නේ දරුවනේ අඩු කරන්න හෝ එකතු කරන්න ඕනේ කියලා මූලාංක දෝෂයක් නේද? එහෙනම් ඉස්සලාම අපි බලමු මොනවද මේ අඩු කරන්න ඕනේ මූලාංක දෝෂ කියලා. ඔව් ප්‍රධාන පරිමාණය මෙන්න මේ වගේ ආවොත් අපි දන්නවා මේහිදී මේ තියෙන්නේ ඇත්තටම මේකේ මොකද්ද? මේකේ යම්කිසි මිනුමක් පෙන්වනවා නේද? යම්කිසි දෙයක් මැන්නා වගේ පෙන්වනවා. දැන් අපි මනින්නේ ඉස්සලා වර්ණීය කැලිපරේ ගත්ත ගමන් තමයි මේ විදිහට පෙන්වන්නේ. එහෙනම් මේ අනිවාර්යෙන් අපි ලැබෙන පාඨාංකයෙන් අඩු කරගන්න වෙනවා. එතකොට මෙහිදී උපකරණයට අඩු කරන්න ඕනේ. ඔව්. මෙහිදී මේ තියෙන රූප රාමෝණ ඔයගලන්ට පැහැදිලි නැතුව ඇති සමහර විට මම කියන්නම් මේකෙදි මේ පෙන්නලා තියෙන්නේ 0.6ක් කියලා. ඒ කියන්නේ දැන් මේ කොටස් ගාන 5යි. මේ 6 වෙනි කොටසේදී තමයි මෙන්න මේ දෙන්න සමපාත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණය සමග වර්ණීය පරිමාණය සමපාත වෙලා තියෙන 6 දී ඒ කියන්නේ 0.1 වැඩි කිරීම 6 0.6 මිලිමීටර කියලා ලැබෙනවා. ඊළඟට එකතු කරන්න ඕනේ මූලාංක දෝෂය. ඔව්. ඔබ දන්නවා මේ වගේ අවස්ථාවක දැන් ඔබට පේනවා ඇති මෙන්න මේ අවස්ථාවේදී නේද මේ ප්‍රධාන පරිමාණයට වම් පසින් තමයි වර්ණීය පරිමාණය පිහිටන්නේ. ඒ කියන්නේ ගොඩක් බිඳුව නේද පහු කරගෙන ගිහිල්ලා. මේ අවස්ථාවේදී හැබැයි අපි මූලාංක දෝෂ ගැනීමේදී පොඩි වෙනසක් තියෙනවා දරුවනේ. දැන් මේක මේ කොටස් 10ක් නේ තියෙන්නේ. මේකෙදි මේ සමපාත වෙලා තියෙන්නේ කීයද? 8 වෙනි කොටස. හැබැයි 8 වෙනි කොටස ගත්තයි කියලා 0.8 දාන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ කලින් නැවතිලා තියෙන්නේ. ඒ කියන්නේ අඩු කරගන්න දැන් අපිට මේක එකතු කරගන්නනේ ඕනේ. එහෙනම් 0.8ක් නෙමෙයි එකතු කරන්නේ 0.2යි. ඒකට හේතුව තමයි 10 අඩු කරන්න ඕනේ 8ෙන්. 8ෙන් අඩු කරලා ඉතුරු වෙන්නේ 2යි. එතකොට කුඩා මිනිමෙන් වැඩි කරාම 0.2 මිලිමීටර කියලා එනවා. අපි එකතු කරගන්න ඕනේ අගය. ඊළඟට අපි බලමු වර්ණීය මූලධර්මයේ භාවිතා වෙන අනිත් උපකරණය තමයි චලාන්වීක්ෂය කියලා කියන්නේ. චලාන්වීක්ෂයේදී ප්‍රධාන මේ පරිමාණය තියෙන කුඩාම මිනුම තමයි භාගය මිලිමීටර. එතකොට ප්‍රධාන පරිමාණය භාගය මිලිමීටර වලින් තමයි සලකුණු කරලා තියෙන්නේ. ඊළඟට වර්ණීය පරිමාණය කොහොමද සලකුණු වෙලා තියෙන්නේ 49 කොටස් නේද 50කට බෙදලා. වර්ණීය පරිමාණය 49 කොටස් 50කට බෙදලා තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට කුඩා මිනුම 0.01 මිලිමීටර එනවා නේද? මේකෙදී අපිට තියෙන පහසුව තමයි මේකේ සිරස් වගේම තිරස් පරිමාණය තියෙන නිසා අපිට පුළුවන් මේක අපිට අවශ්‍ය විදිහට එහෙට මෙහෙට කරලා නේද අපිට අවශ්‍ය මිනුම් ලබා ගන්න පුළුවන්. තිරස් සහ සිරස් ලෙස අපිට චලනය කරන්න පුළුවන්. මම මේකෙදී මෙන්න මේ 0.01 කොහොමද එන්නේ කියලා ඔබට පෙන්නන්නම්. පොඩ්ඩක් ඒක ගැටලු සහගතයි. මොකද මේක පොඩ්ඩක් වර්ණීය කැලිපරයෙන් වෙනස් වෙන නිසා. ඔව් ඉස්සලාම අපි කරන්න ඕනේ මොකද්ද? කුඩාම මිනුම හොයන්න නම් කුඩාම මිනුම හොයනකොට අපි ඉස්සලාම ප්‍රධාන පරිමාණයේ අගය තමයි සලකන්නේ නේ. ප්‍රධාන පරිමාණයේ අගය භාගයයිනේ. දැන් මේකෙදී ඊළඟට වර්ණීය පරිමාණයේ එක කොටසක අගය නේද? වර්ණීය පරිමාණයේ එක කොටසක අගය ගත්තාම අපිට හොයන්න වෙනවා එක කොටසක් අගය කීයද කියලා. මේකෙදී 49ක් තමයි 50කට බෙදෙන්නේ. හැබැයි 49ක් 50කට බෙදුනට මේකේ තියෙන එක කොටසක අගය 1 මිලිමීටරයක් නෙමෙයි. ඒක නිසා අපි 0.5 මිලිමීටරනේ. එහෙනම් අපි මේක භාගයෙන් වැඩි කරගන්න වෙනවා. එහෙනම් මම භාග වලින්ම හදන්න. ඔයගොල්ලෝ දශම කරගන්න පුළුවන්. භාගය අඩු කරන්න ඕනේ කීයෙන්ද? 49යි 100ෙන් නේද? 100ෙන් 49. ඒ කියන්නේ අපි මේක දශම කරගත්තොත් කීයද එන්නේ? දශම කරගත්තොත් මේක අපිට කරගන්න පුළුවන් 0.5 නේද? 0.5 අඩු කරගන්න ඕනේ 0.49. එතකොට ඔබට ලැබෙනවා ඇති 0.01 මිලිමීටර කියන කුඩාම මිනුම නේද? ඔව්. එහෙනම් අපි ඒ විදිහට තමයි මේකේ හොයාගන්නේ කුඩාම මිනුම. ඊළඟට අපි බලමු කොහොමද මේ චලාන්වීක්ෂයෙන් කේශික නලයක අභ්‍යන්තර විශ්කම්භය හොයන්නේ කියලා. ඔව් ඉස්සලාම මේ චලාන්වීක්ෂය තිරස් හා සිරස් ලෙස විස්ථාපනය කරන්න පුළුවන් නේ දරුවනේ. එතකොට අපි මේකෙදි හරස් කඩක් තමයි ගන්න. දැන් නල කැබැල්ලක් අරගෙන නලයක හරස් කඩ යොදා ගන්නවා මේ මනින්න නේද? ඒ කියන්නේ දැන් නලයේ හරස් කඩ විශ්කම්භයනේ මනින්නේ. එතකොට නලය හරස් කඩ කියලා කියන්නේ දැන් අපි උඩින් නලයක් දිහා බැලුවාම ඒ පෙරෙන නේද? තිරස් මේ කොටසට තමයි අපි හරස් කඩ කියලා කියන්නේ. ඒක අපි එක තැනක තියලා චලනය වෙන්නේ නැති වෙන්න රඳවලා ඒ රඳවලට පස්සේ අපිට පුළුවන් මේ තිරස් හා සිරස් සීරුමාරු වලින් පාට අංක දෙකක් ගන්න. දැන් මේකෙදි සඳහන් කරලා තියෙන විදිහට 1 හා 2 නේද? ඒ කියන්නේ අපිට පුළුවන් තිරස් සීරුමාරුවේ මෙන්න මේ C හා D කියලා අගයන් දෙකක් ගන්න. අගයන් දෙකක් ගත්තට මේ අගයන් දෙකේ වෙනස තමයි විශ්කම්භය වෙන්නේ.
ඊළඟට අපිට පුළුවන් සිරස් සීරු මාරුවේ 3 හා 4 කියන A හා B කියන අගයන් අරගෙන ඒකේ වෙනසෙන් විශ්කම්භය ගන්න. ඒ විශ්කම්භයේ අගයන් දෙක අරගෙන ඒකේ මධ්‍යයන්ය ගත්තාම ඊට නිර්වාද්‍ය වෙනමක් අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි යමු වෙමු ස්කුරුප්පු ආමානය. ඔයගොල්ලෝ දන්නා මයික්‍රෝමීටර් ස්කුරුප්පු ආමානය නේද? ඔයගොල්ලන්ගේ විද්‍යාගාරයේදී හමු වෙන උපකරණය. මෙහිදී අපි භාවිත කරන මූලධර්මය තමයි ළමයි ස්කුරුප්පු මූලධර්මය කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා ස්කුරුප්පු නියනක් උනත් ගත්තාම කැරකෙනකොට මොකද වෙන්නේ? ඉස්සරහට තල්ලු වෙනවනේ නේද? දැනයක් හරි තද කරනකොට උනත් ස්ක්‍රූප්පුව කැරකෙනකොට ඉස්සරහට තල්ලු වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒතර ස්ක්‍රූප්පු මූලධර්මයේදී ස්ක්‍රූප්පුව කැරකැවීමේදී ඉදිරියට තල්ලු වෙන ප්‍රමාණය තමයි අදාළ කරගෙන තමයි මේ මූලධර්මයේ ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට එතකොට වට එකක් කැරකෙනකොට තුඩ ඉදිරියට ඇදෙන ප්‍රමාණයට අපි කියනවා අන්තරාලය කියලා. ඒ වචනේ හොඳට යොදා ගන්නවා අපි මේ කුඩාම මිනුම යොදා ගන්න. කුඩාම මිනුම කියලා කියන්නේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප්පු ආමානයේදී අන්තරාලය බෙදීම වෘත පරිමාණ කොටස් ගණන. ඒ කියන්නේ මේක ඇයි මෙහෙම කුඩාම මිනුම මනින්නේ? ඒකට හේතුව තමයි ස්ක්‍රූප්පු එක වටයක් කැරකැවීමේදී තුඩ නේද කොච්චරක් ඉදිරියට යනවද කියන එක හොයන්න. එතකොට ස්ක්‍රූප්පු වට දෙකකට එහි තුඩ 1 මිලිමීටරයක් තමයි ගමන් කරන්නේ. එහෙනම් අපි කුඩාම මිනුම අන්තරාලය කියලා කියන්නේ මොකද්ද? එක වටයක් වට දෙකක් යනකොට 1 මිලිමීටරයක් නෑ, එක වටයක් යනකොට 0.5 මිලිමීටර තමයි යන්නේ නේ. එහෙනම් කුඩාම මිනුම හොයනකොට අපි අන්තරාලය බෙදන්න ඕනේ වෘත පරිමාණ කොටස් ගණන. එහෙනම් 0.5 50න් බෙදුවම කීයද? 0.01 මිලිමීටර කියන කුඩාම මිනුම ලැබෙනවා. ඊළඟට අපි යමු මෙහිදී මූලාංක දෝෂය කොහොමද කරගන්නේ? මෙහිත් ඒ වගේම තමයි අඩු කරගන්න ඕන මූලාංක දෝෂයක් තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවක අපි දන්නවා මේ මිනුමක් පෙන්නනවා නේද? දැන් සාමාන්‍යයෙන් මේ හණුවල මලකඩ බැඳුනහම වගේ ඒ මයික්‍රෝමීටර් ස්ක්‍රූප්පු ආමානය මේ යම්කිසි මිනුමක් පෙන්නනවා බිඳුව සම්පාත වෙන්නේ නැතුව. එතකොට අපි ඒක මූලාංක දෝෂයක් කියලා ගණන් ගන්න. දැන් මෙහිදිත් මිනුමක් පෙන්නනවා. මෙහිදී අපි දන්නවා මේ කුඩාම කොටස් ගණන කීයද? බිඳුව සමග සම්පාත වෙන්නේ 2යි. ඒ කියන්නේ 2 වැඩි කිරීම කුඩාම මිනුම 0.01. එතකොට 0.02ක් කියලා එනවා. ඒක අපි අඩු කරගන්න ඕනේ අපි ගන්න පාඨාංකය. ඊළඟට එකතු කරගන්න ඕනේ මූලාංක දෝෂය. අර ඉස්සෙල්ලා මම කතා කරා වගේම වර්නියර් කැලිපරේ වගේම මේකෙදි මොකද වෙන්නේ? අපිට අඩු කරගන්න ඕන මූලාංක දෝෂයක්. ඒ කියන්නේ හණු ගෙවී යාමේදී ඇති වෙන්න පුළුවන් මේ මූලාංක දෝෂය. නේද? මේ හණුනේ මේ සමා වෙන දැන් මයික්‍රෝමීටර් ස්ක්‍රූප්පු ආමානය ගැන කතා කරන්නේ. මෙහිදී අර දිදාලය කියන කොටස නේද? ඒ කොටස් ගෙවී යාමේදී තමයි මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු දරුවනේ. අපි බලමු එකතු කරගන්න ඕනේ මූලාංක දෝෂය මොකක්ද කියලා. දැන් මෙහිදී 50ක් නේ තියෙන්නේ. කොටස් 50ක් නේ වෘත්තාකාර පරිමාණය කොටස් 50ක් තියෙනවා. දැන් මෙතන සමපාත වෙලා තියෙන්නේ කීයද? 46යි. එහෙනම් මේකෙදි හදා ගන්න ඕනේ පොඩි කොටසක් තියෙනවා. දැන් මේ ඉස්සෙල්ලා වගේම තමයි එකතු කරගන්න ඕනේ කොටස පොඩ්ඩක් හදා ගන්න වෙනවා. එතකොට මේකෙදි මොකද වෙන්නේ? 50කින් අඩු කරගන්න ඕනේ කීයද? 46ක්. නේද? 46ක් අඩු කරලා ඒක වැඩි කරගන්න ඕනේ 0.01. එතකොට ඒ කියන්නේ කීයද එන්නේ? 4 වැඩි කිරීම 0.01. එතකොට අපිට ලැබෙනවා 0.04 මිලිමීටර කියන අගය. ඊළඟට අපි බලමු. මෙහිදී අපි මිනුම් ආකාර ගන්න පුළුවන් කාසියක තහඩුවක්, කාසියක හෝ තහඩුවක හෝ ඝනකම ලබා ගන්න පුළුවන්. ඊළඟට ගෝලයක හෝ කාසියක විශ්කම්භය ලබා ගන්න පුළුවන්. ඊළඟට මෙහිදී අපි මේ මිනුමක් පාඨාංකයක් ලබා ගන්න විදිහක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. අන්තරාලය කියන කොටස නේද? අන්තරාල ගණන අපිට ගන්න පුළුවන්. අන්තරාල ගණන කියන්නේ මේ ඉදිරියට යන ගණනනේ. එතකොට 1 2 3 4ක් ඉදිරියට ගිහින් තියෙනවා. ඒ කියන්නේ 4 මිලිමීටර. ඊළඟට වෘත්ත පරිමාණ කොටස් ගණන කීයද? 39ක් නේද? මෙතන 39 තමයි තියෙන්නේ. එතකොට 39 වැඩි කරන්න ඕනේ 0.01න්. එතකොට 4.39 කියන එක අපිට ලැබෙනවා. ඊළඟට ඔයගලන්ට මේ පේනවා ඇති මේ තියෙන්නේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප්පු ආමානයේ තියෙන කොටස් තමයි අපි ඉගෙන ගන්න යන්නේ. මොනවද කොටස් කියලා බලමු. මෙහිදී ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ C රාමුව නේද? C රාමුව තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා දිදාල හිස. අපි අල්ලන්න ඕනේ දිදාල හිසෙන්. මේ තමයි දිදාලය. ඊළඟට මේ තියෙන මොකද්ද? වෘත්තාකාර පරිමාණය. මේ තියෙන ප්‍රධාන පරිමාණය.
මේකට අපි කියනවා ඇන්විල් නේද? කිනිහිරය ඉද්ද කියලා කොටස් දෙකක් තියෙනවා. එතනින් ලොක් වෙනවා. අපි අනිවාර්යයෙන්ම මේ කරකවනකොට කරකවන්න අල්ලන්න හොඳ නැහැ දීදාලයෙන්. එතකොට අපිට නේද මේ උපකරණයට හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දාලා හිසෙන් තමයි අල්ලන්න ඕනේ. ඊළඟට අපි බලමු ගෝලමානය ගැන. ගෝලමානය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අන්වීක්ෂක හදාවක තහඩුවක ඝනකමක් මැනගන්න පුළුවන් වගේම වක්‍රතා පෘෂ්ඨවල. ඒ කියන්නේ වක්‍රතා මේ කාච වගේම වක්‍රතා ඔයගලන්ට තියෙන දර්පණ නේද විද්‍යාගාරේ. ඒවවල වක්‍රතා අරය මැනගන්න පුළුවන් මෙන්න මේ උපකරණය. ඒ වගේම තමයි තහඩුවක තියෙන කුඩා සිදුරක ගැඹුරත් මැනගන්න පුළුවන්. එතකොට ගෝලමානය ගත්තාම අපිට තියෙනවා මේකේ වෘත්තාකාර පරිමාණයක් තියෙන කොටස් 50කට බෙදුන. ඒ වගේම සිරස් පරිමාණයක් තියෙනවා. ඒ වගේම මේ පාද තියෙනවා සචල පාද තියෙනවා. ඊළඟට සචල පාද තුනක් සචල පාදයක් තියෙනවා සහ අචල පාද තුනක් තියෙනවා. ඊළඟට අපි බලමු මේක ගෝලීය පෘෂ්ඨයකට අදාළ උස මැනගන්නේ කොහොමද කියලා. මෙහිදී සාමාන්‍යයෙන් මේ අචල පාද මේ තියෙන්නේ මේ තියෙන සචල පාදේ. ඒ කියන්නේ අපි ඉහළට පහළට නංවන්න පුළුවන් කොටස. අනිත් පාද තියෙනවා. ඒ පාද අතර දුර අචල පාද අතර දුර සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 4යි කියලා තමයි ගන්න. එහෙනම් අපි බලමු මෙන්න මේ වගේ අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් තහඩුවක ඝනකමක් මනින අවස්ථාව නේද දරුවනේ. තහඩුවක ඝනකමක් මනිනකොට අපි මෙන්න මේ අචල පාද මෙහෙම තියේදී සචල පාදේ ඉහළට නංවලා තමයි තියෙන්නේ. මෙහිදී අපි සැලකිය යුතු කාරණයක් තමයි අනිවාර්යෙන් මේ තහඩුව හොඳට මේ තහඩුව හෝ අපි ඝනකම මනින්න ගන්න උපකරණය හොඳට නේද සමතලා පෘෂ්ඨයක්ම තමයි තියාගන්න ඕනේ. තියාගෙන තමයි මේක මැනගන්න ඕනේ. එතකොට මෙහිදී අපි ඉහළට යන ප්‍රමාණය තමයි මේ h කියලා යොදා ගන්න නේද? h කියලා ගන්න ඉහළට යන ප්‍රමාණය. මෙහිදී පහළට යන ප්‍රමාණය මැන ගැනීමේදී පොඩි දෙයක් අපි මතක තියාගන්න ඕනේ. මොකද මේ ගෝලමානය අපි දන්නවා දැන් මේ පහළට යනකොට අපිට ගන්න ඕනේ විස්ථාපනයනේ සිදුවෙච්ච විස්ථාපනය මෙන්න මේ ශුන්‍යයේ ඉඳලා. එතකොට මේ පහළට යනකොට සමහර අවස්ථාවල මේ බිඳුව මෙහෙ තිබිලා මෙහෙ නේද? මේ තියෙන්න පුළුවන්. මෙහෙ දැන් 100කට බෙදලානේ තියෙන කොටස් 100කටනේ. ඒක නිසා 90 වගේ 90 හෝ 80 වගේ කොටසක් මෙන්න මේ හරියෙන් තියෙන්න පුළුවන්. එහෙම වුණාම අපිට මෙන්න ප්‍රධාන මොකද කරන්න ඕනේ? වෘත්තාකාර පරිමාණය කොටස් ගන්නනේ අඩු කළා තමයි මේ ස්ථාපනය ගන්න ඕනේ. මම කතා කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක. ගැඹුර මනින අවස්ථාවක. එතකොට ඒක අනිවාර්යෙන් අඩු කරලා ගන්න ඕනේ. ඊළඟට මේ තියෙන ගෝලීය පෘෂ්ඨයක h නේද උස මැන ගන්න අවස්ථාවක්. එතකොට මේ වක්‍රතා සමාන වක්‍රතාරය මැන ගන්න අවස්ථාවක්. වක්‍රතාරය කියලා කියන්නේ r නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපිට මෙන්න මේ මිනුම් ටික ලබා ගන්න වෙනවා. වක්‍රතාරය මැන ගන්න නම් අපි දැනගන්න ඕනේ h උස. h උස කියලා කියන්නේ අපි මේ මෙන්න මේ මැන ගන්න දේ තමයි h උස කියලා කියන්නේ. එතකොට මේකෙදි මේ a කියලා අපි ගන්නෙ මෙන්න මේ සචල පාද අතර දුර. එතකොට ඔයගොල්ලෝ h දන්නවා a දන්නවා. එහෙනම් මේ සමීකරණයට අදාළ කර ගැනීමෙන් ඔබට r කියන අගය නැත්නම් වක්‍රතා අරය කියන අගය හොයාගන්න පුළුවන්. ඊළඟට අපි ප්‍රධාන උපකරණ ටික අවසන් වෙනවා. ඔබට තවත් දෙයක් කියන්න ඕනේ ගෝලමානය ගැන කියනවා නම් ගෝලමානයේ සාමාන්‍ය මූලාංක දෝෂ අපි කරනවා ගොඩාක් අඩුයි. මොකද මූලාංක ශෝධන කරන්නේ නැහැ. මේ ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට අපි ගන්න විස්ථාපන හින්දා. ඒ කියන්නේ අපිට මුලින්ම ලැබුණ දැන් මේ අපි සමතලා පෘෂ්ඨයක් මත තිබ්බහම ඒ ලැබෙන මිනුම අපිට ලබාගෙන ඊට පස්සේ අපි මිනුමක් ලබා ගන්නවනේ ඝනකමක් ලබා ගන්නවනේ තහඩුවක ඝනකමක්. නැත්තම් තහඩුවක මොකක් හරි තියෙන ස්ථානයේ සිදුරක ගැඹුරක් වගේ ලබා ගන්නකොට අපිට පුළුවන් පළවෙනි මිනුම අරගෙන ඊළඟට ඒ මිනුම ගත්තට පස්සේ අවසාන මිනුමෙන් අඩු කරලා ගන්න. ඒක නිසා මූලාංක දෝෂයක් සාමාන්‍යයෙන් යොදා ගන්න නැහැ. නමුත් මූලාංක දෝෂ මේකෙදී ලබා ගන්න පුළුවන් ඔබට අවශ්‍ය නම් ඒ තමයි මේ බිඳුව පරිමාණයත් එක්ක තියෙන කොටස් මෙන්න මේ තියෙනවනේ ගෝලමානය කොටස් ගන්න ඒක 0.01න් වැඩි කරලා ඒක ගත්තාම අපිට මූලාංක දෝෂයක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි මූලාංක දෝෂ ලබා ගන්න අවස්ථාව. ඊළඟට අපි බලමු තවත් තියෙන උපකරණ මිනුම් උපකරණ ඒ තමයි තෙදඬු තුලාව කියලා කියන්නේ. ස්කන්ධය මැනීමට යොදා ගන්න තෙදඬු තුලාව කියන එක. ඒ වගේම දෙදඬු තුලාවත් යොදා ගන්නවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝනික තරාදියත් යොදා ගන්නවා. එතකොට අපි බලමු තෙදඬු තුලාවෙන් කොහොමද මේ අපි ගන්න යම්කිසි දෙයක ස්කන්ධය මැනගන්නේ කියලා. ස්කන්ධය මැනීමේදී මෙහිදී තියෙනවා තෙදඬු තුලාවේ දඬු තුනක් තියෙනවා නේද? එකක් තමයි 10න් 10ට යන 10 ග්‍රෑම් නේද 90 දක්වා යන එක. ඊළඟට 100න් 100ට යන එක. ඊළඟට එකෙන් එකට යන කොටස. එතකොට දැන් මේ අවස්ථාවේදී ඔබට පේනවා ඇති 46යි ග්‍රෑමයට බිඳුවයිනේ 100 කොටස් නැහැ 46යි ග්‍රෑමයට
ග්‍රෑම් එකක් එකතු වෙලා 41 ග්‍රෑම් සෑදී තියෙනවා. ඊළඟට අපිට පුළුවන් ඔව් මෙතන තියෙන ඉලෙක්ට්‍රොනික තුලාව ඒකෙත් අපිට ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් පාඨාංක ගැනීමේදී. මේ හැම එකෙදීම පාඨාංක ගන්නකොට ඉස්සලාම බලන්න ඕනේ ශුන්‍ය පාඨාංකයක් පෙන්නනවාද කියලා. ඒ කියන්නේ බිඳුවයි බිඳුව පෙන්වනවා කියලා. මේදිත් එහෙම තමයි. එතන විරාම ගටිකාවෙන් අපිට පුළුවන් මොනවාද කාල පරාසයක් ලබා ගන්න. මේ හැම එකේදීම වැඩි පාඨාංක ගණනක් ලබා ගත්තාම අපිට නිර්වද්‍ය පාඨාංක ගණනක් ලබා ගන්න පුළුවන්. මේ පාඨාංක සියල්ලම මධ්‍යයන්‍ය අගය ගැනීමෙන්. අපිට තවත් හම් වෙන උපකරණයක් තමයි සංඛ්‍යාංක බහුමීටරය කියලා කියන්නේ. සංඛ්‍යාංක බහුමීටරයේදී මනිනවා අපි විද්‍යුත් ධාරාව වගේම විභව අන්තරය, ඊ වගේම ප්‍රතිරෝධය මැනගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන ගොඩක්ම වාසියම තමයි ලොකු වාසියක් තමයි අපිට අවශ්‍යතාවය අනුව මේකේ මිනුම් පරාස හා මිනුම් වර්ගය තෝරගන්න පුළුවන් සංඛ්‍යාංක බහුමීටරයෙන්. ඒ වගේම පාඨාංක කිහිපයක් ගැනීමෙන් මෙහිදී අපිට දෝෂය අවම කරගන්න පුළුවන්. එහෙනම් දරුවනේ අදට දින්විත පාඩම අවසන් වෙනවා. අපි නැවතත් ඊළඟ පාඩමෙන් ඒ කියන්නේ දෛශික විභේදනයේ පාඩමෙන් හමු වෙමු. ආයුබෝවන්.